බලන්න පේනවාද කියලා? ඔව් පේනවා. පේනවනේ. හරි. එහෙනම් රෙකෝඩින් එකක් දාගන්න ඕනලු. ඔයා රෙකෝඩ් කරනවද? මට මේ මං අනිත් එකෙන් ලොග් වුණේ මේ ෆීචර් එකක් එක ගන්න. මල්ලියට පුළුවන් ඇති. මල්ලි ඔයා රෙකෝඩ් කරනවද වසුනිට? සිතක් ඉන්න මේ මම ලැප් එකෙන් එන්න ඕනි මම තාම පහළ ඉන්නේ මේ ෆෝන් එකෙන් ඇවිල්ලා ඉන්නේ මම මේ එහෙනම් රෙකෝඩ් කරන්න. නෑ නෑ මට රෙකෝඩ් කරන්න පුළුවන් උඩට ගියාම ඒ චූටි වෙලාවකින් මම රෙකෝඩ් එකේ දාන්න කවුලක් නැහැ මේකෙන් මේ ස්ක්‍රීන් එකක් පුළුවන්. හරි හරි එහෙනම් පටන් ගමු මේ. අද මේ කියන්නේ මේ ලෙක්චර් එක ඇන්ටි නියෝප්ලාස්ටික් ඒජන්ට්ස් හරි. නියෝප්ලාස්ටික් ඩ්‍රග්ස්. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ මේ කැන්සර් එකක් මේ කොහොමද හැදෙන්නේ කියලා. හැදෙන්න කලින් කැන්සර් එක කැරක්ටරිස්ටික් ෆීචර්ස් හතරක් තියෙනවා. හරි. ඒක දැනගන්න ඕන. හරි. මේ දන්නවනම් කියන්න බෑ නිකන් ගෙස් කරලා කැන්සර් එක නිකන් කැරක්ටරිස්ටික් ෆීචර්ස් මොනවද? uncontrollable spread එකක් වෙනවා. ඉන්වේසිව්නස් හරි. ඒගොල්ලන්ගේ තියෙනවා මේ uncontrollable proliferation එක. ඒ කියන්නේ මොකක්ද? හරි. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ දැන් අපේ normal cell එකක් ගත්තට පස්සේ එයාගේ growth එක control කරලා තියෙන්නේ මේකට දෙකක් තියෙනවා proto oncogenes වලිනුයි අනිත් එක තමයි tumor suppressor gene එක. හරිද? එතකොට කියන්නේ normal cell එකක් නම් එයාගේ මෙයා grow වෙන ප්‍රමාණය මේ control කරලා තියෙන්නේ proto oncogenes වලිනුයි tumor suppressor gene එකනේ. හරිද? එතකොට proto oncogene එක මෙයාගේ proliferation එක control කරනවා. ඊට පස්සේ දැන් මෙයා ඉන්න මේ සෙල් එක ඉන්න ලයිෆ් සයිකල් කෙනෙලා ආයු කාලය තියෙනවනේ. කියන්නේ මම හිතන්නේ මේ සෙල් එක 90 days ඉන්නවා කියලා. එතකොට 90 days වලින් මේක ඩෙත් වෙන්න ප්‍රෝග්‍රෑම් කරනවා මේ ටියුමර් සප්‍රෙසර් ජීන් කියන එක. හරිද? එතකොට ප්‍රෝටෝන්කෝජීන්ස් වලින් මෙයාගේ සෙල් ඩිවිෂන් එක කන්ට්‍රෝල් කරා. ටියුමර් සප්‍රෙසර් ජීන් එකෙන් මෙයාව ප්‍රෝග්‍රෑම් කරා 90 days යට. ඕන සෙල් එකක යම්කිසි කාලයක් තියෙනවා මේ සෙල් එක ඩෙත් වෙන්න. ඒක ප්‍රෝග්‍රෑම් කරනවා ටියුමර් සප්‍රෙසර් ජීන් එකෙන්. ඒ වුණාට දැන් මේ කැන්සර් සෙල් එකක් ගත්තාම මේ මම ඊළඟට කතා කරන්න මේ ප්‍රෝටෝන්කෝජීන් එක කන්වර්ට් වෙන වෙන ජීන් එකකට. එතකොට මේ ටියුමර් සප්‍රෙසර් ජීන් එකේ ඇක්ෂන් එක අඩු වෙනවා. හරිද? ඒක නිසා එයාට uncontrollable proliferation එකක් තියෙනවා. එයාගේ මේ කැන්සර් සෙල් එකක එයාගේ ඇක්ෂන් එක ඩිෆරන්ෂিয়েට් වෙලා තියෙන්නේ. දැන් ඔයා හිතන්න මොකක් හරි අපි හිතමු ඔය ලියුකේමියා වගේ ඉන්නේ. එතකොට බෝන් මැරෝ එක වැඩිපුර හදනවනේ මේ white blood cells. එයාගේ ෆන්ක්ෂන් එක මෙතනදී ඩිෆරන්ෂিয়েට් වෙනවා. කියන්නේ එයා ඕන ගානට වඩා වැඩිපුර හදනවා. කියන්නේ මේ WBC කියන්නේ මැචුව වෙන්නේ හරියට වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට එයාගේ ඩිෆරන්ෂියේෂන් වෙනවා. ඩිෆරන්ෂියේෂන්. ඊළඟ එක තමයි එයා මලී කිව්වා වගේ ඉන්වේසිව්නස්. ඉන්වේසිව්නස් එක කොහොමද එන්නේ? කැන්සර් සෙල් එකකින් සික්‍රීට් කරන වෙක් F කියලා කෙනෙක්. හරිද?
එයාට කියනවා vascular endothelial growth factor. vascular endothelial growth factor. ඒකෙන් මොකද කරන්නේ දැන් මේ VEGF කියන ෆැක්ටර් එක රිලීස් වුණාට පස්සේ මේ ළඟ තියෙන දැන් මම හිතනවා මෙතන තියෙනවා බ්ලඩ් වෙසල් එකක් කියලා. මේ ඒ බ්ලඩ් වෙසල් එකෙන් බ්‍රාන්ච් එකක් එනවා මෙයාට. එතකොට මෙයාට අවශ්‍ය නියුට්‍රිෂන් ඔක්කොම මේ බ්‍රාන්ච් එකකින් එයා ගන්නවා. බ්‍රාන්ච් එකකින් අරගෙන එයා තවදුරටත් මේ සෙල්ස් වැඩි කරගන්නවා. හරි. පොලිෆරේට් වෙන්න පුළුවන්. එතකොට තව නියුට්‍රිෂන් වැඩි වුණාට පස්සේ ඊළඟ එක තමයි හතරවෙනි ෆැක්ටර් එක මෙටාස්ටේසිස් එක. හරිද? මෙටාස්ටේසිස් කියන්නේ මොකද්ද? මෙටාස්ටේසිස් කියන්නේ මෙයාට ඕන තැනකට ඊට පස්සේ යන්න පුළුවන්. එතකොට මෙයා මෙතන සෙල් එකක් යනවා බ්ලඩ් වෙසල් එකට. බ්ලඩ් වෙසල් එකට ගිහිල්ලා මේක අපි කියමු හાર્ට් එකට යනවා කියලා. එතකොට මේ සෙල් එක යනවා හાર્ට් එකට. ඊට පස්සේ හાર્ට් එකේ මේ පොලිෆරේට් වෙන්න ගන්නවා. හරිද? ඒ වගේ මෙයාට කැන්සර් සෙල් එකකට ආවේනික කැරක්ටරිස්ටික් ෆීචර්ස් 4ක් තියෙනවා. කියන්නේ මේක මේ ප්‍රධාන ෆීචර්ස්. හරිද? ඒ හතර හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු කැන්සර් එකක් කොහොමද මේ නිකම්ම හැදෙන්නේ කොහොමද? අනේ සැන්ඩෝ අනේ මට කැඩි කැඩිනේ උනේ මට ඔන්න ඔය ටික චුට්ටක් ආයි පොඩ්ඩක් සමරි එකක් වගේ කියන්න පුළුවන්ද? මේ ටිකද? දැනට කරපු ටික ඔක්කොම ඕනේ ටිකක් ඉමීට මම යන ටක් ගාලා කියන්න. හරි. එතකොට කැන්සර් සෙල් එක කැරක්ටරිස්ටික් ෆීචර්ස් 4ක් තියෙනවා. ඒ හතර තමයි uncontrollable proliferation, dedifferentiation, invasiveness and metastasis. හරිද? එතකොට පළවෙනි ෆීචර් එක තමයි uncontrollable proliferation. ඒක යාට කොහොමද එන්නේ? සාමාන්‍යයෙන් normal cell එක proliferation එකයි එයා ජීවත් වෙන life time එක පාලනය කරන්න දෙන්නෙක් ඉන්නවා. හරි. එයා proliferation එක පාලනය කරන්න ඉන්නවා proto-oncogenes. හරිද? proto-oncogenes. එයාගේ life time එක, ඒ කියන්නේ ජීවත් වෙන ආයු කාලය පාලනය කරන්න ඉන්නවා tumor suppressive factor කියන එක. එතකොට ඔයා හිතන්න RBC එකක් කියලා. RBC එක එයාව ප්‍රෝග්‍රෑම් කරලම ඉන්නේ දවස් 120කින් එයා අපොප්ටෝසිස් වෙලා සෙල් ඩෙත් වෙන්න. අපොප්ටෝසිස් වෙලා සෙල් ඩෙත් වෙන්න එයා ප්‍රෝග්‍රෑම් කරලමයි එන්නේ. හරිද? නමුත් මේ කැන්සර් සෙල් එකකදී මේ ප්‍රෝටෝන්කොජීන් එකයි ටියුමර් සප්‍රෙසර් ජීන් එකයි දෙකම ඉනැක්ටිව් වෙනවා. ඉනැක්ටිව් වෙන හැටි මම කියන්නම් ඊළඟට. ඉනැක්ටිව් වුණාම මොකද වෙන්නේ? එයාට කිසිම කියන්නේ එයාට ලයිෆ් ටයිම් එකක් නැහැ. කියන්නේ එයාට ඕන තරම් කාල ජීවත් වෙන්නත් පුළුවන්. එයාගේ සෙල් ඩිවිෂන් එක නවතින්නෙත් නැහැ. කොටවට ඕන තරම් සෙල් ඩිවයිඩ් කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඩීඩිෆරන්සියේෂන් කියන එක. ඩීඩිෆරන්සියේෂන් කියන්නේ එයාගේ නෝමල් ෆන්ක්ෂන් එක. දැන් RBC එක නෝමල් ෆන්ක්ෂන් එක ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන එකනේ. බෝන් මැරෝ එක නෝමල් ෆන්ක්ෂන් එක එයාට දීලා කියන්නේ එයාගේ දවසට හදන්න තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට WBC, RBC, ප්ලේට්ලට් ඒවා හදන එක. ඒවා හදන ප්‍රමාණයකුත් තියෙනවා. එයා කියන්නේ මේ WBC එක ඔයගොල්ලෝ දන්නවනේ හැදුනට එයා මැචුර් වුණාම තමයි මේ මැචුර් WBC එකට මැචුර් RBC එකක් වුණාට පස්සේ තමයි එයාට ඒ ෆන්ක්ෂන් එක එන්නේ. ඒකට ඒගොල්ලන්ට ඒ ෆන්ක්ෂන් එන්නෙත් නැහැ. ෆන්ක්ෂන් එක ලොස් වෙනවා. ඒකට ඒකට කියනවා ඩීඩිෆරන්සියේෂන් කියලා. ඉන්වේසිව්නස් එක මේ කැන්සර් එකකට එන්නේ. කැන්සර් එකකට පුළුවන් F කියන ෆැක්ටර් එක රිලීස් කරන්න. VEGF කියන ෆැක්ටර් එක. VEGF කියන ෆැක්ටර් එකේ තේරුම තමයි vascular endothelial growth factor එක. එතකොට එයා ඒක ළඟ තියෙන බ්ලඩ් වෙසල් එකක රිලීස් කරාම ඒ බ්ලඩ් වෙසල් එකෙන් එයාට අවශ්‍ය බ්‍රාන්ච් එකක් එනවා. හරි. එතකොට vascular බ්‍රාන්ච් එකක් හදාගන්න. vascular බ්‍රාන්ච් එකක් හදාගත්තට පස්සේ එයාට අවශ්‍ය O2 නියුට්‍රිෂන් වගේ ඔක්කොම මේකෙන් ලැබෙනවා. එතකොට එයාගේ ලැබෙනවා. ඊට පස්සේ එයාට පුළුවන් මේ බ්ලඩ් සෙල් එකකට ගිහිල්ලා ඕන ඕගන් එකක් ඉන්වෙස්ට් මේ ආක්‍රමණය කරන්න වගේ පුළුවන්. හරිද? ඊපස්සේ මෙටාස්ටේසිස් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ
දෙකක් තිබ්බා බිනින් කියලා එකක් තිබ්බා මුලින්ම කැන්සර් කියන්නේ ඕනෙක් හිතන්න ඕන අපේ තියෙනවා අපේ සෙල්ස් තියෙනවා හැමතිස්සෙම පොලිෆරේට් වෙන සෙල්ස් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්කින් එකේ තියෙන එපිතීලියල් සෙල්ස් තියෙනවා. තව අපේ ගොනෑඩ්ස් වල කියන්නේ සෙක්ෂුවල් ඕගන්ස් වල තියෙන කියන්නේ ස්පර්ම්ස් හැමතිස්සෙම හැදෙනවා, ඕවරීස් හැදෙනවා, ඒව හැදෙනවා. හරි. මේ එපිතීලියල් සෙල්ස් හැදෙනවා. තව හැදෙනවා ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ එපිතීලියල් සෙල්ස් මේ හැමතිස්සෙම පොලිෆරේට් වෙනවා. ඇයි මොකද මේ කියන්නේ මේගොල්ලෝ වැඩ කරන්නේ ඇසිඩ් එකත් එක්කනේ. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඇසිඩ් එකත් එක්කත් වැඩ කරනවා. ස්ටොමැක් එකක් වුණාම එයාගේ මෙකැනිකල් ෆෝස් එකෙන් එයා අඹරනවනේ කෑම. එතකොට සෙල්ස් කැඩෙනවනේ. එතකොට සෙල්ස් ආයි හදාගන්න පොලිෆරේෂන් කරගන්නවා. හරිද? එපිතීලියල් සෙල්ස් වල වෙනවා. එතකොට ලං එකේ සෙල්ස් නිතරම පොලිෆරේට් වෙනවා. ලං එකේ නෙමෙයි මේ මොකද ට්‍රැකියා එකේ මේ බ්‍රොන්කියෝල්ස් වල සෙල්ස් ඒ වගේ අපේ හෙයා සෙල්ස් හැමතිස්සෙම කොණ්ඩේ වැවෙන්නේ දිගටම මේ හැමතිස්සෙම පොලිෆරේට් වෙනවා හෙයා සෙල්ස්. හරිද? මේ තව ඒ ටික දැන් මතක ටික ඒ වගේ සෙල්ස් හැමතිස්සෙම පොලිෆරේට් වෙනවා. හරිද? excuse me මේකේ රෙකෝඩින් එකක් යනවද? ඔව් යනවනේ. මම රෙකෝඩ් කරනවා. කවුද? හරි. මේ වෙජ්ජන්නේ නෑ ඈ වෙජ්ජ් කියන මොකක්ද එකත් ස්ටෙරොයිඩ් එකක්ද වෙජ් එක කියන්නේ growth factor එකක් බා. මේක රෙකෝඩින් එකක් යනවා මේකේ මේ OBS එකේ. ඒ කියන්නේ ඒක මේ කෙමිකල් ස්ට්‍රක්චර් ගැන එහෙම අදහසක් අපිට ඕනේ නැද්ද? කෙමිකල් ස්ට්‍රක්චර් එක නම් ඕනේ නෑ බං මේ ෆාමකොලොජිනේ. වැඩිදුර පොඩ්ඩක් ඔයා හොයලා බලන්න මටත් හොයන්න බැරුණා. එතකොට මං කිව්වේ ඒ වගේ ඉන්වේසිව්නස් එකක් තියෙනවා මෙටාස්ටේසිස් එකක් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපේ සෛල මං කියවනේ මෙහෙම පොලිෆරේට් ගොඩක් පොලිෆරේට් වෙන සෛල තියෙනවා කියලා. එතකොට ඒ සෛල නිතරම පොලිෆරේට් වෙනවා. පොලිෆරේට් සමහර සෛල ඒ කියන්නේ දැන් ඔයාගේ ඊසොෆැගස් එකේ වගේ සෛල සමහර වෙලාවට ගැස්ට්‍රික් රිෆ්ලක්ස් එකකින් හරිද? ඊසොෆැගස් එක තියෙනවනේ. හරිද? මේ ඊසොෆැගස් එකේ තියෙන සෛල සමහර කට්ටියට ගැස්ට්‍රික් රිෆ්ලක්ස් එකකින් හැමතිස්සෙම මේ HCl එයාගේ මෙහෙම උඩට එනවා. හරිද? උඩට ආවට පස්සේ ඊසොෆැගස් එකේ තියෙන සෛල ඩැමේජ් වෙනවා. නිතරම ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙනකොට නිතරම සෛල ගොඩාක් හැදෙනවා. හරිද? එතකොට මේ ප්‍රොලිෆරේෂන් එක වැඩි වෙනවා. එතකොට එයා යන්න පුළුවන් බිනිං තත්ත්වයකට. බිනිං ස්ටේජ් එක තමයි. ඒ කියන්නේ මෙයා කැන්සර් එකක් නෙමෙයි. උනාට මෙයා කැන්සර් එකක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මෙයා කැන්සර් එකක් නෙමෙයි. මෙයා කැන්සර් එකක් බවට පත් වෙන්න පුළුවන්. බිනිං කියන ස්ටේජ් එක ටිකක් රිස්ක් ස්ටේජ් එකක්. ඒ උනාට මේ බිනිං කියන එක ආපහු නැවත නෝමල්ස් තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. එයා යන්න පුළුවන් කැන්සර් කියන තත්ත්වයට. කැන්සර් කියන්නේ මෙටාස්ටේසිස්. මෙටාස්ටේසිස් කියන්නේ මොකද්ද? මේ බිනින් කියන එක න ලෝකලයිස්ඩ් එකක්. හරි ලෝකලයිස්ඩ් කියන්නේ මෙතන වෙනම් මෙතන විතරයි ඒක වෙන්නේ. ඒ වුණාට මේ කියන්නේ තවදුරටත් මෙටාස්ටේසිස් වුණොත් තමයි කැන්සරයක් වෙන්නේ. මෙටාස්ටේසිස් කියන්නේ මේ ඒගොල්ලොන්ට පුළුවන් බ්ලඩ් වෙසල් එකකට ගිහිල්ලා හැමතැනම යන්න. හැමතැනම ගියාට පස්සේ ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මුලින්ම සෛල දෙකෙන් තුනෙන් පටන් අරගෙන සෛල ගොඩාක් හැදිලා එතකොට ඒගොල්ලන්ගේ අර කට්ටිය වැඩිනේ. ඊට පස්සේ හැමතැනටම ගිහිල්ලා ස්ප්‍රෙඩ් කරනවා. එතකොට ඒකට තමයි මෙටාස්ටේසිස් කියන්නේ. මෙටාස්ටේසිස් එක තමයි මේ කැන්සර් එක කියන්නේ හොඳ කරන්න ඩ්‍රග්ස් අපි ගන්න. හරිද? බිනින් එකේදී බිනින් කියන එක චේන්ජ් වෙන හැමතිස්සෙම. එයා ආයි හොඳ පැත්තට යන්නත් පුළුවන්, කැන්සර් පැත්තට යන්නත් පුළුවන්. නමුත් සමහර කට්ටියගේ බිනින් ස්ටේජ් එකත් මේ කැන්සර් පැත්තට යනකොට අපිට පුළුවන් මේ සර්ජිකලි රිමූව් කරන්න මේක. බිනින් එක සර්ජිකලි රිමූව් කරාට පස්සේ
කැන්සර් එකට යන එක වළක්වන වැඩ කරනවා. හරිද? මුල්ම ටිකේ මුල්ම ඕක තමා බේසික් අයිඩියා එකක් ගන්න ඕන. ඊට පස්සේ මං කිව්වනේ මෙතන කොහොමද මේ ජීන්ස් දෙක සප්‍රෙස් වෙන්නේ කියලා. ප්‍රෝටෝන්කෝ ජීන් එකයි ටියුමර් සප්‍රෙසර් ජීන් එකයි. දැන් ඊළඟට මම ඒක කියන්න. හරි. දැන් සාමාන්‍යයෙන් අපේ ජීන්ස් මියුට් වෙනවා. හරි. මියුටේෂන්ස් වෙනවා කියලා දන්නවනේ. එතකොට ප්‍රෝටෝන්කෝ ජීන් එකක් මියුට් වෙන්න පුළුවන්. ටියුමර් සප්‍රෙසර් ජීන් එකත් මියුටේෂන් එකක් වෙන්න පුළුවන්. හරි. ප්‍රෝටෝන්කෝ ජීන් එක මම මොකක් කරනවා කියලාද කිව්වේ? proliferation සෙල් ප්‍රොලිෆරේෂන් එක කන්ට්‍රෝල් කරනවා. හරි. මෙයා ඉන් කන්ට්‍රෝල් තියාගන්නවා සෙල් ප්‍රොලිෆරේෂන් එක. එතකොට අනිත් ජීන් එක මොකද්ද? ටියුමර් සප්‍රෙසර් ජීන් එක. ඒක මොනවා කරනවා කියලාද කිව්වේ? එයා මේ සෙල් ඇපොප්ටෝසිස් කරනවා. හරි. සෙල් ඇපොප්ටෝසිස් කියන්නේ ප්‍රෝග්‍රෑම් සෙල් ඩෙත් එකක් කරනවා. හරි. සෙල් ඇපොප්ටෝසිස් කරලා සෙල් එකක් කියන්නේ සෙල් එකක් පාලනය කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ මේ ජීන් එක. හරිද? ඊට පස්සේ මේවා මං කියවනේ මියුට් වෙන්න පුළුවන් කියලා. මියුට් වෙන්න පුළුවන් සාධක තමයි සාධක වර්ග තියෙනවා ගොඩක් තියෙනවා. හරි. UV light වලට පුළුවන්. හරිද? මේව මතක තියාගන්න. UV light එකකට පුළුවන් skin cells වල මේ ප්‍රෝටෝන්කෝ ජීන්ස් මියුටේට් කරාට පස්සේ ප්‍රෝටෝන්කෝ ජීන්ස් පත් වෙනවා ඔන්කෝ ජීන්ස් කියලා. හරිද? ප්‍රෝටෝන්කෝ ජීන්ස් පත් වෙනවා ඔන්කෝ ජීන්ස්. ඔන්කෝ ජීන්ස් වලින් මොකද කරන්නේ? මේ සෙල් ප්‍රොලිෆරේෂන් එක වැඩි කරනවා. කියන්නේ මේ ප්‍රෝටෝන්කෝ ජීන් එක මියුටේට් වෙනවා කියන්නේ UV light වලින් පුළුවන්. තව සිගරට් ස්මෝක් එකෙන් පුළුවන්. ලං සෙල්ස්. හරිද? ඊට පස්සේ රේඩියේෂන් එෆෙක්ට් වෙන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ්ස් වලට ස්කින් එකට. එතකොට ඒ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ ස්කින් එකේ අදාළව තියෙන ප්‍රෝටෝන්කෝ ජීන්ස් මොකද වෙන්නේ? ඔන්කෝ ජීන්ස් වෙලා පොලිෆරේෂන් එක වැඩි කරනවා. ඒ වගේම ටියුමර් සප්‍රෙසිව් ජීන් එකේ බලපෑම අඩු කරනවා. හරි. ටියුමර් සප්‍රෙසිව් ජීන් එකේ බලපෑම අඩු කරාම මොකද වෙන්නේ? එයා සෙල් ඇපොප්ටෝසිස් කරන එක අඩු කරනවා. ඒ කියන්නේ එයා ප්‍රෝග්‍රෑම් සෙල් ඩෙත් එකක් කරනවානේ දැන්. මං කිව්වේ RBC එකකට සාමාන්‍යයෙන් එයා ප්‍රෝග්‍රෑම් කරලා එවනවා දවස් 180කින් එයා මැරෙන්න. හරි. එතකොට මේ ටියුමර් සප්‍රෙසිව් ජීන් එක එයාගේ ඇක්ෂන් එක එක්ස්ප්‍රෙෂන් ටියුමර් සප්‍රෙසර් ජීන් එකේ එක්ස්ප්‍රෙෂන් එක අඩු වෙනවා. හරි. එක්ස්ප්‍රෙෂන් එක අඩු වුණාම මොකද වෙන්නේ? මේ සෙල් ඇපොප්ටෝසිස් කරන්න පුළුවන් හැකියාව එයාගේ අඩු වෙනවා. එතකොට මේ RBC එකක් ප්‍රෝග්‍රෑම් සෙල් ඩෙත් එක වෙන්නේ නැහැ. එතකොට RBC එක අන්ලිමිටඩ් සමහරලාට ඉන්න පුළුවන්. කියන්නේ RBC එක නෙමෙයි මේ උදාහරණයට RBC කිව්වේ. හරි. එතකොට මේ එක තැන්වල මේ රේඩියේෂන් නිසා තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකයි ස්කින් එකයි. ඊට පස්සේ මෙටබොලික් liver carcinogens. හරි. තව හැදෙනවා මෙටබොලික් liver carcinogens. ඒ වලින් ඒක බලපාන liver එකට. තව හැදෙනවා මෙටබොලික් excretory carcinogens. excretory carcinogens හැදුනහම සාමාන්‍යයෙන් ඒකට එන්නේ මේකට නෙමෙයි. මෙටබොලික් කාසිනෝජන්ස් හැදෙනවා මෙටබොලික් එක්ස්ක්‍රීෂන් කාසිනෝජන්ස් හැදෙනවා. ඒගොල්ලෝ බලපානවා කිඩ්නි එකට. මෙටබොලික් liver එකට. ඊට පස්සේ මෙටබොලික් නයිට්‍රේට්ස් හැදෙනවා. හරි. මෙටබොලික් නයිට්‍රේට්ස්
nitrates and nitrites. metabolic nitrates and nitrites කොහොමද හැදෙන්නේ සාමාන්‍යයෙන් අර මේ ඔය රතු පාට මස් වල තියෙන කෙනේ හරක් මස් ඌරු මස් වගේ ඒවා කෑවට පස්සේ ඒවා මෙටබොලයිස් කෙනේ ඒවා අපේ ඇඟේ ජීර්ණ වෙද්දී හැදෙනවා විශාල ප්‍රමාණයෙන් nitrates nitrites ඒ nitrates nitrites වලට පුළුවන් අපේ ඉන්ටෙස්ටයින් එකේ මේ සෙල්ස් වල කාසිනෝජන් මේ කැන්සරයක් ඇති කරන්න. ඒකනේ කියන්නේ රතු මස් කන්න එපා කියලා. ඒවයි සොසේජස් ඒව මේ මෙටබොලයිස් වෙලා හැදෙනවා nitrates nitrites. ඒ වලින් පුළුවන් ඉන්ටෙස්ටයින් එකේ අපේ තව මේ ගෑස්ට්‍රෝ ඉන්ටෙස්ටයින් ට්‍රැක් එක තියෙනවනේ. ස්ටොමක් එකේ නම් නෙමෙයි කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ඊට පස්සේ ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකේ කැන්සර්ස් ඇති කරන්න පුළුවන් මේ nitrates හැදුනට පස්සේ ඒගොල්ලන්ට මේක කැන්සර් හැදෙන එක උත්ප්‍රේරණය කරන්න වගේ ඉන්ඩියුස් කරන්න වගේ පුළුවන්. කොහොමද ඉන්ඩියුස් කරන්නේ? එයා ගිහිලා ප්‍රෝටෝන්කොජීන් එක න ඔන්කොජීන්ස් වලට කන්වර්ට් වෙනවා මේවට කියනවා කැන්සර් ඉන්ඩියුස් ෆැක්ටර්ස් කියලා. හරි. කැන්සර් ඉන්ඩියුස් කරන්න පුළුවන් ෆැක්ටර්ස් මේවා. හරි. එතකොට මෙයා ගිහිල්ලා එක්ක මියුටේට් කරනවා මේ ජීන්ස් නැත්නම් මේ කන්වර්ෂන් එක ඉන්ඩියුස් කරනවා. කියන්නේ එතකොට මේ පැත්තෙන් ගත්තොත් මෙයාගේ ටියුමර් සප්‍රෙසිව් ජීන් එක එක්ස්ප්‍රෙෂන් එක අඩු කරන්න පුළුවන් මේ කැන්සර් කෝසින් මේ ෆැක්ටර්ස් වලට. හරි. එතකොට ඔයගොල්ලන් තේරෙනවනේ මේ සෙල් පොලිෆරේෂන් එක එතකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපොප්ටෝසිස් එක අඩු වෙනවා. එතකොට එයාට මේ හිතුමතේ ග්‍රෝ වෙන්නත් පුළුවන්. එයාගේ මේ සෙල් ඩෙත් එකක් වෙන්නෙත් නැහැ. එතකොට ටික සෙල්ස් ගන්න වැඩි වෙලා එයාගේ ෆන්ක්ෂන්ස් නැති වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? එයා වෙජ් F කියන ෆැක්ටර් එක රිලීස් කරලා එයාට අවශ්‍ය බ්ලඩ් වෙසල්ස් වලින් එයාට අවශ්‍ය මේ වෙසල්ස් හදාගෙන එයා හොඳට ග්‍රෝ වෙනවා. ග්‍රෝ වෙලා මෙතන ලෝකලි ග්‍රෝ වෙනවා මුලින්ම. ලෝකලි ග්‍රෝ වෙලා ඊට පස්සේ මෙතනින් සෛල ගුලි කැඩිලා යනවා බ්ලඩ් වෙසල් එකේ. බ්ලඩ් වෙසල් එකේ ගිහිල්ලා එක ඕගන්ස් වලට යනවා. හරි. හાર્ට් එකට යන්න පුළුවන්, liver එකට යන්න පුළුවන්, pancreas එකට එක ඕන ඕගන් එක ගිහිල්ලා එයා ග්‍රෝ වෙනවා. එතකොට එහෙම තමයි කැන්සර් එක හැමතැනම ග්‍රෝ වෙන්න පටන් ගන්න. ඊට පස්සේ මම කියන්නම් මේක මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක කියන්නේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එකක් විදිහට නිකන් ෆ්ලෝ chart එකක් වගේ ලියා ගන්න මේ කියන්නම් මෙතන. එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න මේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් ඔෆ් කියන්නේ කැන්සර් කොහොමද හැදෙන්නේ කියලා. හරි. මෙකැනිසම් of action. එතකොට ඔයගොල්ලෝ මෙහෙම කියන්නේ මේ වගේ කැන්සර් කෝසින් ෆැක්ටර්ස් වල ඉඳන් මෙහෙම ඉරි ගහලා මෙතෙන්ට ඉරි ගහන්න ඕන. හරි. ඉරි ගහලා ලියන්න ඕනේ acquired mutation කියලා. මම ඒක ආයෙත් දෙන්නම්. මම ඒක අලුතෙන්ම කරන්නම්කෝ. මම මේ ෆැක්ටර්ස් ටික දානවා. හරි. කෙමිකල්ස් වලට ඔයගොල්ලෝ උදාහරණ ලියන්න ඕනේ. හරිද? chemicals viruses වලට උදාහරණය තමයි මේ human papilloma virus එක. human papilloma virus. එයාත් cancer causing agent කෙනෙක්. එයා කොහෙද එයා genital warts හදනවා. chemicals viruses radiation. chemicals viruses radiation නිසා එයා මොකද වෙන්නේ? acquired mutations. කොහෙටද mutation වෙන්නේ? proto-oncogenes. proto-oncogenes මොකද වෙන්නේ? oncogenes බවටපත් වෙනවා. සාමාන්‍ය proto-oncogene එක තමයි proliferation එක පාලනය කරේ. හරි. ඒකට oncogene එක බවට පත් වුණාට පස්සේ
එයා මේ uncontrolled cell proliferation. හරිද? uncontrolled cell proliferation. එතකොට මෙතනින් mutate වෙනවා මොකද්ද? tumor suppressive gene එක. tumor suppressive gene එක මොකද වෙන්නේ? expression වෙන එක අඩු වෙනවා. හරි? tumor suppressive gene expression අඩු වෙනවා. ඒක tumor suppressive gene එක express වුණොත් මොකද වෙන්නේ? cell apoptosis කරා. දැන් මොකද වෙන්නේ? decrease apoptosis in telomeres. මේ mechanism of action එක හොඳේ කැන්සර් එකක් හැදෙනවා. ඊට පස්සේ මේ දෙකම එකතු වුණාම මොකද වෙන්නේ? හැදෙනවා primary tumor එකක්. development of primary tumor. development of primary tumor. primary tumor එක හැදුනාට පස්සේ යා මොකද වෙන්නේ? production of metalloproteinase. production of metalloproteinase කියන්නේ අර VEGF factor එක හදන එක. හරි? production of metalloproteinase කියන්නේ ඒක මතක තියාගන්න. VEGF vascular endothelial growth factor එක හැදෙනවා. ඊට පස්සේ VEGF factor එකත් හැදුනාට පස්සේ එයා invasion of nearby tissues. මෙතන ලියන්න ඉඩ නැහැ. හරිද? invasion of nearby VEGF factor එක හැදුනට පස්සේ යාට ඕන තැනකට යන්න පුළුවන් නේ. nearby tissues. nearby tissues invade කරාට පස්සේ මම මෙහෙම ඊතලයක් දාලා ලියන්න. එයා මොකද වෙන්නේ? angiogenesis කොහෙද තියෙන්නේ? ඕගොල්ලෝ මේ ලියා ගන්නව නේද මෙකැනිසම් එක? හරිද? angiogenesis තමයි. ඔව් මෙතන කියනවා angiogenesis කියලා. angiogenesis එකට පස්සේ develop metastasis. ඊට පස්සේ development of secondary tumor. secondary tumor එක හැදෙනවා. එතකොට ආයෙ රිවර්ස් කරන්න බෑ. හොඳේ metastasis එකෙන් කොහොමද රිවර්ස් කරන්න බෑ. development of secondary tumor. එතකොට මේක ලියා ගන්න ඔයගොල්ලෝ මේ ලියලා පාඩම් කරගන්න හොඳ නේද? මේ chemicals viruses radiation කියලා ලියුවට explain කරද්දී ලියන්න ඕනේ මේවට උදාහරණ හොඳේ. ඒවට උදාහරණ ටික මම කිව්වේ අර කලින්. එතන රේඩියේෂන් වලට දැන් මේ නෝට් එකේ ඉර්රේඩියේෂන් කියලා දීලා තියෙන්නේ ඇයි? ඉර්රේඩියේෂන් කියන්නේ ඒකේ අනිත් පැත්තනේ රේඩියේෂන් නේද ඕනේ? කොතනද? ඒ ෆ්ලෝ චාර්ට් එකේ උඩම causing agents වල එතන වැරදිලා වෙන්නේ සමහරවිට. මේ දැන් මේකම වෙන්න පුළුවන් සමහර කට්ටියක දැන් මේ කෙමිකල් වෛරස් වලින් ආපු එකක්නේ acquired mutation එක. සමහර කට්ටියක මේක inherited. හරිද? ඒ කියන්නේ යාගේ පරම්පරාවෙන් එනවා. හරි? inherited. inheritedම මේ acquired mutation එකක් ඇවිල්ලා මෙයාගේ proto oncogene එක වෙනස් වෙනවා oncogene වලට. එතකොට වචන පොඩ්ඩක් අර ලියද්දි වචන බලාගන්න මේ genes වෙනස් වෙනවට කියනවා යාගේ normal function එකට වඩා altered gene expression කියලා. කියන්නේ වෙනස් වෙන altered gene expression. එයාගේ gene එකේ කියන්නේ එයා express වෙන්න තියෙන දේ වෙනස් වෙනවා. proton gene එකක් නෑ express වෙන්න තිබ්බා මේ cell proliferation එක control කරන්න එයාගේ gene expression එක වෙනස් වුණා. ඔකට chart එක ලියා ගන්න මට කියන්නකෝ එහෙනම්.
ගොඩක් ආ මේ ඔගේ මේ රෙකෝඩින් එක තියෙනවානේ. මොකද්ද? රෙකෝඩින් එක තියෙනවානේ. ඔව් මේ මතකතු අර ඉන්හෙරිටඩ් වෙන්න පුළුවන් එකත් ලියා ගන්න ඕනේ. කියන්නේ මේ කෙමිකල්ස් වලට අමතරව ඉන්හෙරිටඩ් මියුටේෂන්ස් තියෙනවා. හරි. ඔයගොල්ලෝ මේ ටියුට් එක බලාගෙන ලියන්න. එතකොට මේ ඔන්කොජීන්ස් වල එක්සැම්පල්ස් දීලා තිබ්බා මට මතක නැති නිසා මම කිව්වේ නෑ. ඒකට එනවා මේ සිස් කියලා එකක් තියෙනවා. සිස් කියලා තියෙනවා herb B කියලා එකක් තියෙනවා. තව ras කියලා එකක් තියෙනවා. MIC කියලා එකක් තියෙනවා. gene for cycline කියලා තියෙනවා. ඒවනම් මම දන්නේ නැහැ හරියට. හරි. මේ උදාහරණ එක්සැම්පල් වගේ දීලා තිබ්බා. කොට මෙතෙන්ට දීලා තියෙනවා gene suppressive කියන්නේ tumor suppressive gene එකට examples P53 RB1 මේ දෙක දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මේ කියන්නේ මේ මෙතන other factors කියලා දාලා තියෙනවා. හරි. other factors ඒව මොනවද කියලා දීලා නැහැ හැබැයිනේ. කියන්නේ වෙන වෙන ෆැක්ටර්ස් උත් මේකට බලපාන්න පුළුවන් කියලා කියනවා ඒගොල්ලෝ. හරි. කර්මය වගේ කර්මය වගේ බලපාන මෙතන. අම්මෝ ඒක නෑ අද ෆැක්ටර්ස් මොනවද දන්නේ පොඩ්ඩක් මේ මම හම්බුනොත් කියන්න. ඒක සර් එහෙම කිව්වනේ ඔය කර්ම කතාව එදා මට මතකයි එහෙම කිව්වද කොහෙද? අද ෆැක්ටර්ස් කර්මේ තමයි. කිව්වද? ඔව් නේ ඔව් සර් මට කිව්වා. මතකයි. ඊට මොකක් පස්සේ හරි කවුද එහෙම මලී ප්‍රශ්න මොකක් කරේ ඊට පස්සේ. ඒත් එකට තමයි කිව්වේ කර්ම කතාව. ඔව් මලීගේ උත්තරේ නේද ඒ? මලීගේ අහපු ප්‍රශ්නෙට. කර්ම කතා කොහොමද එහෙම ඉන්හෙරිටඩ් වෙන්නේ සර් කියලා හරි මොකක් හරි මලී ඇහුවා. ඉන්හෙරිටඩ් එකත් එහෙම කියන්න පුළුවන් හැබැයිනේ. ඔව්. ඔව් ඒකත් කර්මේ එන්නේ ඒකට තමයි සර් කර්මේ කිව්වේ සෑන්ඩු. කර්මේ. සෑන්ඩු දැන් ඔයාව රෙකෝඩින් කරන්නේ ඒ අපේ කටහඬ තියෙනවද? නැතුව ඉතින් මන් දන්නේ නැහැ මේ රෙකෝඩ් කරලා නැහැ මම කලින්. අනේ සෑන් ඔක්කොම එනවා නේ බං. එකක් කියන්නේ කර්මයක් නෙවෙයිනේ. ඒක අර ජෙනටික්ස් වලින් යන එකක්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මලී ඒකත් කර්මයක් තමයි. ඔව් මෙහෙම එනවනේ දැන් පරම්පරාවෙත් නැතුව දැන් අරක්කු සිගරට් ඒවා මුකුත් බොන්නෙත් නැතුව කැන්සර් එන කට්ටිය ඉන්නේ. ඒක යන්න හරි. අන්න අද ෆැක්ටර්. තමයි අර පරම්පරාවෙන් එන ඒවා ඉතින් වෙනම කර්මයක්. ඒකත් කර්මයක් මලී. මේක ජීන්නක් තියෙනවා.
අනේ මන්ද ඉතින් සෑම්ස් මේ අපි අනේ කනේ මට රෙකෝඩින් අනේ මට රෙකෝඩින් එක ඕනේ හොඳේ මට ඕනා මට බය මන්නාව අපි කියන්නේ වැතිද කියලා ඒක දැන් ඒකට දැන් ඔය කමක් ඉන්ටර්වල් නෑ කියනවා තියනවා මං හිතන්නේ. ඒ වුණාට OBS සැන්ඩ එකට අප්ලෝඩ් කරද්දි ප්‍රශ්නයක් වෙනව නේද? මං ඒවා කපලා අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන්න කියන්නේ කොහෙටද අප්ලෝඩ් වෙන්නේ YouTube එයාගේ ලින්ක් එකටද channel එක ගානේ මේක ABC එකටනේ මොකා? ABC නෙමෙයි YouTube එකේ. එහෙම එයාගේ YouTube channel එක මේ ඇත්තද නෑ. හරි හරි ළමයි කරමුනේ. හරි, කයිය ගැව්වොත් ඉවරද? කයි. හරි හරි. හරි. ඒක වුණාම යනවා අපි cancer treatment modalities කියලා දෙනවා. ඊට පස්සේ යනවා මේ cancer treatment වල හරි. එතකොට cancer treatment එකක් විදිහට අපිට මේක මෙතන ලියලා නැහැ මොනවාට surgery කරන්න පුළුවන් හරි. හරිද? surgery එකක් කරලා අපිට අයින් කරන්න පුළුවන්. surgery ඊට පස්සේ තුනක් තියෙනවා තව. primary induction chemotherapy. මේක තමයි එක. primary induction chemotherapy. දෙවෙනි එක කියලා තියෙනවා neo-adjuvant chemotherapy. අන්තිම එක කියනවා adjuvant කියලා. adjuvant හරි මොකක් හරි chemotherapy. එතකොට සර්ජරි එකක් කළා මං කිව්වා සර්ජරි එකක් කළත් ගොඩක් කට්ටිය අයින් කරලා දානවනේ කැන්සර් එක. මේ ඒක මෙතන දීලා නැහැ හැබැයි හොඳේ. එතකොට මෙතන කැන්සර් ට්‍රීට්මන්ට් දෙන විදිය අනුව තුනක් දීලා තියෙනවා හරි. තාම ට්‍රීට්මන්ට් නෙමෙයි කියන්නේ ට්‍රීට්මන්ට් කොහොමද කරන්නේ කියලා. හරිද? සාමාන්‍යයෙන් මෙටාස්ටේසිස් කියන්නේ ඒක මෙටාස්ටේසිස් තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් තමයි ප්‍රයිමරි ට්‍රීට්මන්ට් එක මෙතන තියෙන්නේ හරි. ප්‍රයිමරි ට්‍රීට්මන්ට් එක තියෙන්නේ මේ කැන්සර් එක cancer in metastasis stage එකේ. metastasis stage එකේ. හරිද? මේ neoadjuvant එක කරන්නේ මේක localized එකක් නේ. හරි. localized cancer. තාම localized එක විතරයි. තාම මේ metastasis වෙලා නැහැ තාම. localized cancer එක. කදී තමා neoadjuvant chemotherapy එක කරන්නේ. adjuvant එක කරන්නේ සාමාන්‍යයෙන් එයා surgery එක කරලා supportive therapy for surgery. surgery එක කළාට පස්සේ දැන් ඔය හිතන්නකෝ දැන් ඔයා මොකාගේ හරි liver එක ආශ්‍රිතව මේ liver එක නෙමෙයි අපි ගමු මේ ඊසොෆේගස් එකේ තිබ්බ කියලා. ඊසොෆේගස් එකේ තිබ්බට පස්සේ ඊසොෆේගස් එකේ කියන්නේ ටිෂු ප්‍රමාණයක් අයින් කරා හරි. මේ ටිෂු අයින් කරාට සමහර ඉතුරුලා තියෙන පුළුවන් එකක් දෙකක් ටිෂුස් තව මේ ළඟපාත. එතකොට ඒ ළඟපාත ඉතුරුලා තියෙන ටිකෙන් ආයි කැන්සර් එක පටන් ගන්න පුළුවන්. එතකොට අපි සර්ජරි කරාට මේ ඇඩ්ජුවන්ට් කීමෝതെරපි එක කරනවා. ඒ කියන්නේ එයා මේ සපෝටිව් තෙරපි එකක් හරි. සපෝටිව් තෙරපි ටු සර්ජරි. සපෝටිව් තෙරපි ටු සර්ජරි. එතකොට මේ එක එක මේ කීමෝതെරපි වල ගෝල්ස් තියෙනවා. හරි. එතකොට ප්‍රයිමරි කීමෝതെරපි එකේ ගෝල් එක තමයි
එයාව මේ රිලිව් ටියුමර් රිලේටඩ් සිම්ටම්ස්. එයාගේ ටියුමර් එක රිලේටඩ් සිම්ටම්ස් ටික ඔක්කොම රිලිව් කරන්න. හරි. රිලිව් ටියුමර් රිලේටඩ් සිම්ටම්ස්. මම මේකට උදාහරණයක් කියන්න. ඒක තමා හයිපර්තයිරෝයිඩිසම් දන්නවනේ ඔයගොල්ලෝ. හයිපර්තයිරෝයිඩිසම්. හයිපර්තයිරෝයිඩිසම් කියන්නේ අපේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක දැන් කියන්නේ ලොකු කියන්නේ වැඩිපුර තයිරොයිඩ් ස්‍රාවය කරනවා. හරි. තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක වැඩිපුර තයිරොයිඩ් ස්‍රාවය කරනවා. එතකොට එයා මැලිග්නන්ට් එකක් කියන්නේ මැලිග්නන්ට් එක මම කලින් කිව්වේ නෑනේ. කියන්නේ මැලිග්නන්ට් බිනින් මැලිග්නන්ට් කොහෙද යන්නේ මට මතක විදියට. කාට හරි මතකද දන්නේ නෑනේ. බිනින් ස්ටේජ් එක ඊට පස්සේ මැලිග්නන්ට් එක නේ. පස්සේ ඒ ස්ටේජ් එහෙමද? බිනී මැලිග්නන්ට් එක අර මේ ස්ප්‍රෙඩ් වෙන එකනේ නේද? උනේ. මැලිග්නන්ට් එකට කලින් ස්ටේජ් එකක් තියෙනවා. හරි බිනින් ස්ටේජ් එකේ හරි අපේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක තියෙනකොට ඒ කියන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ලොකු වෙලා කියන්නේ සෙල් ප්‍රොලිෆරේෂන් එක වැඩි වෙලා හයිපර්තයිරොයිඩිසම් දෙන්න පුළුවන්. හයිපර්තයිරොයිඩිසම් ආවට පස්සේ මොකද වෙන්නේ? එයාගේ තයිරොයිඩ් හෝමෝන් එක ඇඟේ වැඩිනේ. එතකොට එයාගේ මේ මොනවද යාට කියන්නේ මෙටබොලික් රියැක්ෂන්ස් වැඩි ඇඟේ. හරි. හැමතිස්සෙම දාඩිය දාන එක තැනක ඉන්න බෑ. මේ දාඩිය දානවා. එතකොට එයා කන්න කැවොච්චර කැවච්චා කෙට්ටු වෙනවා. හරිද? එයාගේ මේ ඒ වගේ සිම්ටම්ස් තියෙනවානේ. එතකොට මේ ඒ සිම්ටම්ස් මේ ප්‍රයිමරි ඉන්ට්‍රැක්ෂන් කීමෝതെරපි එකේ යාගේ ටියුමර් රිලේටඩ් සිම්ටම්ස් ටික ඔක්කොම නැති වෙනවා. හරි. මේ ගෝල් එක තමයි ඒක. දෙවෙනි එක තමයි improve overall quality. මේවා අහන්නත් පුළුවන් ඉතින් improve overall quality. මෙයාගේ overall quality එක වැඩි වෙනවා. quality of life. හරි. තුන්වෙනි එක තමයි prolong time to tumor progression. Right? Prolong time to tumor progression. අර අතනර මේ හයිපර්තයිරොයිඩිසම් ගැන දැන් අර ටිකකට කලින් කිව්ව නේද අර අතන ටික අකනේ මට ඒ ටික කැඩි කැඩිනේ උන්ට පොඩ්ඩක් කියනවද? ඒක වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ලොකු වෙනවා කියලා කියනවනේ ඔය හයිපර්තයිරොයිඩිසම් එද්දී තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ලොකු වෙලා එයා ලොකු වෙනවා කියන්නේ එයාගේ සෙල් ප්‍රොලිෆරේෂන් එක වැඩි. කියන්නේ එයා මොකක් හරි බිනින් ස්ටේජ් මොකක් හරි ස්ටේජ් එකක ඉන්නේ. බිනින් හරි මැලිග්නන්ට් හරි. හරිද? එතකොට මේ එයාගේ සිම්ටම්ස් තියෙනවානේ. සිම්ටම්ස් මොනවද? මම මේ උදාහරණයකට ගන්න එක. දැන් මෙතන relieve the tumor related symptoms වලට හරි. ඒකට එයාගේ සිම්ටම්ස් මොනවද? එයාගේ මෙටබොලික් රියැක්ෂන් එක වැඩි. ඒ කියන්නේ එයාට නිතරම දාඩිය දානවා. සෙටින් එක්සෙසිව් සෙටින් තියෙනවා. හරි. මෙටබොලික් රියැක්ෂන් එක වැඩි එයාගේ. එතකොට එයාට කොච්චර කෑවත් තව එයාට බඩගිනි. හරි. ඇපටයිට් එක ගොඩාක් වැඩි. තව එයා කොච්චර කෑවත් weight loss එකක් වෙනවා. හරි. එයාගේ ඔක්කොම කියන්නේ කන කෑම ඔක්කොම මේ සෙලියුලර් රෙස්පිරේට් වෙලා යනවා. හරි. එතකොට එයා කෙට්ටු වෙනවා. හරිද? weight loss. හරි. ඒක ලිව්වනේ. එතකොට ඒ වගේ වෙනවා. එතකොට දැන් මේ අපේ මේ ට්‍රීට්මන්ට් එකෙන් මේ සිම්ටම්ස් තියෙනවා. සිම්ටම්ස් ඔක්කොම ටියුමර් රිලේටඩ් සිම්ටම්ස් රිලීව් වෙනවා. හරි. එතකොට එයාගේ overall quality of life එක වැඩි වෙනවා. prolong time to tumor progression. හරිද? මේ කැන්සර් ට්‍රීට්මන්ට් එක දෙන විදිහක් තියෙනවා. හරිද? මුලින්ම කැන්සර් ට්‍රීට්මන්ට් එක දෙන්නේ දැන් මම හිතන්නේ මෙතන කැන්සර් සෙල් 100ක් තිබ්බා කියලා. හරි. කැන්සර් සෙල් 100ක් තිබ්බොත් පළවෙනි ඩෝස් එකේදී ෆස්ට් ඩෝස් එකේදී ඔයා 90%ම කැන්සර් සෙල්ස් මරනවා. හරි. 90%ම මැරෙන්න තමයි දෙන්නේ ඩ්‍රග්ස්. හරිද? ඒ ඩ්‍රග්ස් දීලා 90% දුන්නට පස්සේ මේක කැන්සර් සෙල් එකට විතරක් නෙමෙයිනේ අපේ අනිත් සෛල වලටත් එෆෙක්ට් වෙනවනේ. එතකොට මේක දීලා මාසයක් දෙකක් ඉන්න වෙනවා. හරි. මේ අපේ බොඩි එක රිකවර් වෙන්න. එතකොට 10% කැන්සර් සෙල්ස් තියෙනවා. හරි. එතකොට
10% කැන්සර් සෙල්ස් තියෙද්දි අපේ බොඩි එකටත් පුළුවන් මේක සාමාන්‍යයෙන් කියන්නේ WBC ඒ වලින් ඩිස්ට්‍රොයි කරන්න පුළුවන්. ඒ වුණාට දැන් කැන්සර් වලට බෙහෙත් දෙද්දී මං ඊළඟට කියන්නම් අපේ බෝන් මැරෝ එක එහෙම සප්‍රෙස් වෙනවා. සප්‍රෙස් වෙද්දී WBC හැදෙන එක අඩු වෙනවා. එතකොට අපේ ඉමුනිටි ගොඩක් අඩු වෙනවා කැන්සර් ට්‍රීට්මන්ට් කරද්දී. එතකොට සාමාන්‍ය එතකොට එයාට බැරි වෙනවා මේ 10% තිබ්බත් කැන්සර් සෙල්ස් මරන්න. ඊට පස්සේ ෆස්ට් ඩෝස් එකෙන් පස්සේ මං කිව්වා මේ ෆස්ට් ඩෝස් එක පස්සේ මාස 2-3ක් ඉඳලා තමයි සෙකන්ඩ් ඩෝස් එක දෙන්නේ. සෙකන්ඩ් ඩෝස් එක මේ ඉතුරු 10% වලින් 9%ම මැරෙනවා. හරි. එතකොට 1% වගේ තමයි සෙකන්ඩ් ඩෝස් එකෙන් පස්සේ ඉතුරු වෙන්නේ. හරිද? ඊට පස්සේ තර්ඩ් ඩෝස් එක දෙනවා. තර්ඩ් ඩෝස් එකේදී ඔක්කොම සෙල්ස් මරනවා. හරි. දැන් ටෝටල් කැන්සර් සෙල් මේ ඩෙත් එකක් කරනවා. හරි. එතකොට මේ ඩෝසස් අතර මේ අද දීලා හෙටම ආයි සෙකන්ඩ් ඩෝස් එක දෙන්නේ නැහැ. මොකද අපේ මේ කැන්සර් වලට දෙන ඩ්‍රග්ස් තියෙනවනේ. මේ ඩ්‍රග්ස් අපේ බොඩි එකටත් බලපාන. බොඩි සෙල්ස් උත් මැරෙනවනේ. එතකොට ඒක නිසා අපි මෙහෙම යම්කිසි කාලයක් දෙනවනේ. හරිද? ඒ කියන්නේ prolonged time for tumor progression. මං හිතන්නේ ඒක තමයි මේ ගෝල් එක මෙයාගේ. කියන්නේ මෙයා ටිකක් දිගට ඇදගෙන තියාගන්නා වගේ එකක් තමයි මේ කියන්නේ. කියන්නේ ඊළඟ මේ ඩෝස් එක දෙන්න පොඩි කාලයක් ගන්නවා. කියන්නේ මට එහෙම අයිඩියා එකක් තමයි මෙතෙන්ට මේකට මම ආවේ. මේ ඊළඟට එයාගේ ගෝල්ස් 3යි තියෙන්නේ. ඒ ටික පාඩම් කරගන්න. මේ පළවෙනි ගෝල් එක තමයි එයාගේ ටියුමර් මේ හොඳට පැහැදිලි කරා. හා විමුක්තිය දාම පැහැදිලි කරා බං. අර නියෝ ඇජුවන්ට් වල ගෝල්ස් එහෙම වෙන්නේ කොහොමද දෙන්නේ කියලා එහෙම. මේකේ ඊළඟට තියෙන නියෝ ඇජුවන්ට් එක. හරි. නියෝ ඇජුවන්ට් එකේ ඒක දෙන්නේ ලෝකලයිස්ඩ් කැන්සර්. ඒ කියන්නේ එක තැන තියෙන කැන්සර් එකක් මරන්න තමයි මේ නියෝ ඇජුවන්ට් කීමෝതെරපි එක කරන්නේ. ඔය නියෝ ඇජුවන්ට් කීමෝതെරපි එකේ ගෝල් එක තමයි shrinking a tumor or stopping the spread. හරි. ටියුමර් එක shrink කරනවා නැත්නම් spread එක අඩු කරනවා. ඒකේ ගෝල් එක තමයි shrinking tumor හරි නැත්නම් stop the spread. shrinking the tumor නැත්නම් stop the spread කියලා දෙකක් ලියා ගන්නකො එහෙනම්. මේ නියෝ ඇජුවන්ට් එක දෙන්නේ සර්ජරි එකට කලින්ද පස්සේද? ඒක බං මේ කියන්නේ සර්ජරියක් කරනවා නම් මං හිතන්නේ මේ දෙකම දෙන්නේ නැහැ බං. මේ නෑ නියෝජුවන්ට එක සර් කිව්වා මේ done before surgery or radiotherapy කියලා. එහෙමද? මේ ඔය මේ නියෝ ඇජුවන්ට් සර්ජරි එකට පස්සේ දෙනවා එකක් කලින් දෙනවා බං. පොඩ්ඩක් බලන්න. ඇජුවන්ට් එකක්ද? නියෝජුවන්ට done before, adjuvant එක done after. after නේ. Primary complete treatment for chemotherapy drugs only. ඒ කියන්නේ එතකොට ප්‍රයිමරි එකේ සර්ජරියක් කරන්නේ නැහැ අපිනේ. ඔව් සර්ජරියක් කරන්න බැරි නම් නේ කරන්නේ. ඔව් සර්ජරි කරන්න බෑනේ. ඉතින් කොහොමද මෙටාස්ටේසිස් වුණාම මේ හැමතැනම පැතිරිලානේ. එතකොට ලෝකලයිස් කැන්සර් එක එතකොට නියෝ ඇජුවන්ට් එක සර්ජරි එකට කලින් දෙන එකනේ. එහෙමද? ඕනේ. ඒකට කලින් දෙන එක. ඔය දැන් ඔය දෙකේම මේ ගන්න රේඩියේෂන්ස් වෙනස්. ඒවට ගන්න කෙමිකල් උත් වෙනස් කියලා මට කිව්වා. ඔව් මේ ලෙක්චර් නෝට් එකේ තියෙනවා neoadjuvant chemotherapy refers to use of chemotherapy in patients who present in localized cancer for which alternative local therapies such as surgery exist but which are less than completely effective කියන. අමතර කාරණයක් මතක් වුන්ද කියන්නේ මේ මට හරියට මතක නැහැ ওই දෙකේ මොකද්ද ඒකට ගැලපෙන්නේ කියලා. එකක් දෙනවා ඔක්කොම සෙල් එන්නේ අනිත් එක ස්පෙસિෆික් කරලා දෙන්නේ. ඒ කියන්නේ රේඩියේෂන් එක ස්පෙસિෆික් වෙන්නේ කැන්සර් සෙල් වලට විතරයි. අනිත් එක මේ ඔක්කොටම එනවා
මේ නිව් ඇජුවන්ට් එකේ මොකටද මේ ඒක හරියට මේ ස්ටෙප් දෙකෙන් ගැලපෙන්නේ කියන එක මම හරියටම දන්නේ නැහැ. මේ neoadjuvant එක නම් මේ ස්පෙસિෆික් කරලා තියෙනවා මේ. At present, neoadjuvant therapy is most often administered in the treatment of anal cancer. Anal cancer, bladder cancer, breast cancer, esophageal cancer, laryngeal cancer, locally advanced non-small cell lung cancer, and osteogenic carcinoma. කියන්නේ මේවට ස්පෙસિෆික් ද කොහෙද? anal cancer, bladder cancer, breast cancer, esophageal cancer, laryngeal cancer, small non-small cell cancer, osteogenic. මම හිතන්නේ මේවට ස්පෙસિෆික් මේ නියෝඇජුවන්ට් කීමෝതെරපි එක goal එක තමා shrinking a tumor or stop the spread of the cancer to make surgery less invasive and more effective. කියන්නේ surgery එකට කලින් මම හිතන්නේ කියන්නේ surgery එක less invasive and more effective කරගන්න. අන්තිම එක ඒ ටික හරියද ඔයගොල්ලෝ ලියාගත්තද? කියන්නේ මේවට ස්පෙસિෆික් මේක මේ before surgery මේක දීලා නැහැ හැබැයි before surgery කියලා. before surgery වෙන්නේ නැතිනේ. මේක supportive therapy to surgery. මොකද මේ ලොකු මේ ටියුමර් එකක් තිබ්බට පස්සේ කපන්න අමාරු වෙන බා. ඒකෙන්ද ඒක පුළුවන් තරම් මේ කීමෝതെරපි වලින් අඩු කරලා පොඩි ප්‍රමාණයක් ගන්නවා කියලා. surgery කරන්න ඊට පස්සේද? ඔව්. එහෙම තමයි කිව්වේ. මොකද ලොකු ප්‍රමාණයක් අයින් කරනකොට කෙමිකල් වලින් පුළුවන් තරම් අඩු කරාම මේ අර සර්ජරි කරන්න ලොකු ප්‍රමාණයක් කපන්න ඕනේ නැහනේ. අන්න ඒකට. ඒක එහෙනම් before the surgery ඊට පස්සේ adjuvant chemotherapy එක ඒක මේ surgery එකට supportive therapy එකක්. surgery එක surgery කරාට පස්සේ මේකේ goal එක තමයි මේ adjuvant chemotherapy එකේ goal එක තමයි reduce the incidence for both local and systemic recurrence and improve the overall survival of patients. Incidence of both local and systemic recurrence. කියන්නේ නැවත දැන් surgery කරානේ. surgery කරාට පස්සේ මම කිව්වනේ මේ මෙහෙම තව cells ඉතුරු වෙලා තියෙනවා. මේ cells ඉතුරු වෙලා තිබ්බොත් මේකයි නැවත recurrence එකක් වෙන්න පුළුවන් කියලා. හරි. එතකොට එයා වළක්වන recurrence එක local and both systemic reference. හරි. local and systemic recurrence එක වළක්වන. stop. හරි. stop local and systemic recurrence. එතකොට adjuvant එකෙන් ඒක වෙන්නේ is administered after surgery to kill any remaining cancer cells with the goal of reducing the chances of recurring. හරි ඒක after කොහොමද? හරි මේක before the surgery මේක after the surgery. ඒ ටික ඔයගලන්ට clearද දැන්? ඔව්. හරි. නවෝ මට ක්ලියර්. මගේ මේ මයික් එක ඔන් වෙලා යනවා. නෑ ක්ලියර්. හරි. ඊළඟට බලමු අපි මේ
principles which guide to selection of drugs. කියන්නේ මේ drug එක select කරගන්න තියෙන principles මොනවද කියලා. කියන්නේ දැන් අපි මේ කීමෝതെරපි දෙන ආකාරය කියන්නේ metastasis තියෙනවා නම් තාම ඔය drugs වලට ගියේ නැහැ. මොනවද දෙන drugs කියලා මේ දෙන drug එක metastasis ඉන්නවා නම් මේ කොහොමද දෙන්නේ? සර්ජරි එකට කලින් කොහොමද සර්ජරි එකක් කරනවා නම් ඒකට කලින් කොහොමද දෙන්නේ? සර්ජරි කරාට පස්සේ කොහොමද දෙන්නේ කියලානේ ඒකයි ඒගොල්ලන් goals නේ අපි ඉගෙන ගත්තේ. දැන් මේ බලමු මේ drug එක කොහොමද select කරගන්නේ කියලා. හරි. එතකොට drug එක select කරන factors තියෙනවා. Principles guide to selection of drugs. එතකොට ඩ්‍රග් එක සිලෙක්ට් කරන්න බලනවා එයාගේ එෆිකසි එක. හරි. එයාගේ එෆිකසි එක බලනවා. ටොක්සිසිටි එක බලනවා එයාගේ. ටොක්සිසිටි එක බලනවා. මෙයාගේ ඔප්ටිමම් ෂෙඩියුලින්. ඔප්ටිමම් ඒක අපි බලමු මොකක්ද කියන්නේ කියලා. හතරවෙනි එක එයාගේ බලනවා mechanism of interactions. කියන්නේ වෙන drug වෙන chemotherapy drugs එක්ක interact වෙනවද කියලා බලනවා. drug එකක් select කරද්දී එයාගේ efficacy එක බලනවා. toxicity එක optimum scheduling mechanism of interaction. එතකොට efficacy එක යාගේ effectiveness එක කියන්නේ ඒක නමෙන්ම තේරෙනවනේ. if available මේ lecture note එකේ තියෙනවා if available drugs that produce complete remission in some fraction of patients are preferred to those that produce only partial responses. මොකක්ද කියන්නේ මට තේරුනේ නැහැ. efficacy කියන්නේ සාමාන්‍ය දන්නවනේ ඒගොල්ලෝ effectiveness එකනේ. drug එකක ඒ කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් ඇන්ටි මෙටබොලයිට්ස් කියලා එකක් ඊළඟට ඉගෙන ගන්නවා. ඒක ඇන්ටි මෙටබොලයිට්ස් කියන්නේ බේසික්ම ඩ්‍රග් ටයිප් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා මොකද කරන්නේ? DNA and RNA synthesis එක වළක්වනවා. DNA RNA synthesis එක වළක්වලා එතකොට වැළක්වුවට පස්සේ මොකද වෙන්නේ? cells death වෙනවා. හරි. cell death එකක් වෙනවා. ඒ කියන්නේ මේක බේසික්ම ඩ්‍රග් ටයිප් එක තමයි ඇන්ටි මෙටබොලයිට්ස්. ඒ වුණාට දැන් මේක නිසා අපේ අනිත් සෙල්ස් උත් මැරෙන්න පුළුවන් නේ. දැන් අලුතෙන් වර්ල්ඩ් එකේ ඩෙවලොප් කරලා තියෙන ඩ්‍රග්ස් ඒ කියන්නේ පුද්ගලයාට ස්පෙસિෆික්. හරිද? පර්සන් ස්පෙસિෆික් ඩ්‍රග්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කාගේ හරි කෙනෙක්ගේ කැන්සර් එක එයාට අදාළ එයාගේ විතරක් තියෙන සමහර රිසෙප්ටර්ස් තියෙන කැන්සර් සෙල්ස් වල. හරි. ඒ රිසෙප්ටර්ස් වලට ගිහිල්ලා බැඳිලා ඒව ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් ඩ්‍රග්ස් හදලා තියෙනවා. ඒවා අපි ඉගෙන ගන්න මොකද්ද මේකේ ටියුට් එකේම තිබ්බා. අද කරේ ලෙක්චර් එක සර්. මොකද්ද ඒවට කියන්නේ? මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස්. හරි. කියන්නේ ඒගොල්ලෝ ස්පෙસિෆික්. ඒගොල්ලෝ හරියටම කැන්සර් සෙල් එකටම ගිහිල්ලා ඩිරෙක්ට් කරලා ඒ කැන්සර් සෙල් එක මරනවා. ඒ කියන්නේ අනිත් අපේ ලිවිං ටිෂුස් වලට ගොඩක් බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේ ඒ කියන්නේ එෆිකසි එක වෙනස් වෙනවානේ. එතකොට ඩ්‍රග් එකේ ඉෆෙක්ටිව්නස් එක සමහර කියන්නේ ගොඩක් කැන්සර් ඩ්‍රග්ස් වලින් වොමිටිං නෝසියා ඒ වෙනවා. එතකොට අර ඒගොල්ලෝ බොන්න එහෙම අමාරුයිනේ. එතකොටත් ඔය ඩ්‍රග් කම්බිනේෂන් එකක් දීලා කියන්නේ ඇන්ටි එමටික් එකකුයි එහෙම ඩ්‍රග් කම්බිනේෂන් එකක් දීලා එයාගේ එෆිකසි එක වැඩි කරගන්නවා. හරි. ටොක්සිසිටි කියන එක හැම ඩ්‍රග් එකේම තියෙනවා. ඒ කියන්නේ ටොක්සික් කියන්නේ
මේගොල්ලෝ සෙල් ඩෙත් කරන ඩ්‍රග්ස්නේ සෙල් මරණ කට්ටියනේ. එතකොට ඒගොල්ලන්ගේ ටොක්සිසිටි එක කොහොමද තියෙනවා. එතකොට අපි බලන්නේ ටොක්සිසිටි එකත් අපිට ගන්න පුළුවන්. ඉතින් අර දැන් ෆියුචර් කියන්නේ මේ වර්තමානයේ තියෙන ඩ්‍රග්ස් ගත්තත් කියන්නේ බේසික් මේව නැතුව ඔය බේසික් මේව නැතුව නිකන් ටිකක් ගණන් ඒව තියෙන කීමෝതെරපි වල ටොක්සිසිටි එක අරවට සාපේක්ෂව අඩුයි. මොකද ඒක ස්පෙસિෆික් ගිහිල්ලා කැන්සර් වලට විතරක් ඇටැක් කරන නිසා. හැම සෙල් එකකටම ඇටැක් කරන්නේ නැති නිසා. ඊට පස්සේ ඔප්ටිමම් ෂෙඩියුලින් කියලා එකක් තියෙනවා. ඔප්ටිමම් ෂෙඩියුලින් කියන්නේ මේකේ ලෙක්චර් නෝට් එකේ තියෙනවා drug should be used in their optimal dose and schedule. කියන්නේ drug එක optimal dose එකකිනුයි යාට schedule එකකින් යා පාවිච්චි කරන්න ඕනේ. Drug combinations should be given at consistent intervals. Drug combinations consisting intervals වලදී දෙන්න ඕනේ කියලා කියනවා. The treatment free interval between cycles should be the shortest time necessary to recover the most sensitive normal target tissues. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ ෆස්ට් ඩෝස් එක දීලා මාසයක් විතර ඉඳලා නැත්නම් සති 3ක් වගේ ඉඳලා තමයි සෙකන්ඩ් ඩෝස් එක දෙන්නේ. එතකොට අපිට normal tissues වලට recover වෙන ටයිම් එකක් තියෙනවා. හරිද? මේක එක දිගට දුන්නොත් normal tissues ඔක්කොම මැරෙනවනේ. ඒක නිසා තමයි ඔය recover වෙන ටයිම් එකක් දීලා ඊළඟ ඩෝස් එක දෙන්නේ. අන්තිම එක mechanism of interactions. කියන්නේ there should be a clear understanding of biomedical molecular pharmacokinetic mechanism of interaction. මේ අපි drugs දෙනකොට each drug එකේ pharmacokinetic එක මොනවද interactions තියෙන්නේ, adverse effects මොනවද තියෙන්නේ, ඒවා කියන එක පූර්ණ අවබෝධයකින් දෙන්න ඕන. හරි? biochemical ඒවා molecular interactions ඒ ඔක්කොම බලලා තමයි මේ drug combination එකක් අපි choose කරන්නේ. ඒක choose කරන්නට නම් දන්නේ අපි මේ ඒක choose කියන්නේ physicianලා choose කරලා තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ මේ අවුරුදු ගාණක් patients ලට දීලා ඒ වලින් ගත්ත results වලිනුයි එහෙමනේ ඔය හදලා තියෙන්නේ combination එක. එතකොට එහෙම choose කරන්නේ මේ interactions ඔක්කොම බලලා. ඊට පස්සේ තියෙන්නේ ඉගෙන ගන්න මේ අපි දෙන drugs වලින් මේ මොනවාද effect වෙන්නේ කියන normal tissues වලට. හරි? affect වෙන normal tissues මම දැන් කියන්නේ. මේ cancer drug එකක් දෙද්දි සාමාන්‍යයෙන් අපි patient ලටයි patient ගේ family එකට සාමාන්‍ය advice කරනවා. හරි? කියන්නේ මෙයාගේ hair loss කියන්නේ සාමාන්‍ය hair loss එකක් එනවනේ. hair loss එකක් එනවා. තව ඇඩ්වයිස් කරනවා එයාගේ ඉමියුන් සප්‍රෙස් වෙනවා. හරි? ඉමියුන් සප්‍රෙස් වෙන නිසා කියන්නේ හැමතිස්සෙම මාස්ක් එකක් දාගෙන ඉන්න වෙනවා. කියන්නේ හැමෝම හම්බෙන්න දෙන්නේ නැහනේ. ඒ පේෂන්ට් බලන්න එන හැමෝම හම්බෙන්න දෙන්නේ නැහැ. මොකද ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එයාගේ මොකද ඒ ඉන්ෆෙක්ෂන් ඇති වෙන්නේ එයාගේ ඉමුනෝ සප්‍රෙසන්ට් එකක් වෙන නිසා. හරි? එයා ලොස් එකක් වෙනවා. ඊට පස්සේ එයාගේ cells of gonads ඒ කියන්නේ එයාගේ sexual organs වල තියෙන cells වල proliferation කියන්නේ ඒවත් prolifer වෙනවනේ. sperm cells, ovaries කියන්නේ මේකෙන් proliferate වෙන cells හරි දිනපතා. එතකොට මේවා suppress වෙනවා. හරි? එතකොට මේ drugs වලින් එයාව infertile වෙන්නත් පුළුවන්. කියන්නේ මේ dose එක අවසානයේ infertile වෙන්නත් පුළුවන් මේ කට්ටිය. ඒවත් මේ කලින් කියනවා patient මේව දෙන්න කලින්. තව යාගේ bone marrow suppressant නිසා තමයි immune suppress වෙන්නේ. හරි? bone marrow කියන එකත් proliferation එක වැඩිම tissue එකක්. හරි? bone marrow එකේ දන්නවනේ හැදෙන white blood cells, RBC platelets ඒගොල්ලෝ නිතරම හැදෙන එකක් නේ. එතකොට bone marrow suppress එකක් වෙනවා. hair follicles
hair loss එකක් වෙනවා. තව gastrointestinal tract, mouth and gastrointestinal. කියන්නේ දැන් මේ දෙනකොට දැන් මවුත් එකේ කටේ තියෙන සෛල නිතරම ගැලිලා යනවනේ. gastrointestinal එකේ මං කිව්වා අර කලින්ම කියද්දි ඒ සෛලත් නිතරම ගැලවෙනවා. හරි. එතකොට මේ සෙල් පොලිමරේෂන් එක නවතිනවනේ දැන් අපි මේ ඩ්‍රග්ස් දෙනකොට සෙල් පොලිමරේෂන් නැති වුනහම මේගොල්ලන්ගේ අලුත් සෛල හැදෙන්නේ නැහැ. එතකොට ગેස්ට්‍රික් කියන්නේ ආමාශය තුවාල එන්න පුළුවන්. හරි. තුවාල එන්න පුළුවන්. එතකොට කටේ තුවාල. එතකොට ඒවා මේ චෙක් කරනවා අපි මේ ඩ්‍රග්ස් දෙනකොට නර්ස්ලා චෙක් කරනවා. ඒ කියන්නේ කටේ එහෙම තුවාල ඇවිල්ලා ඉන්ෆ්ලමේෂන් එනවද? එහෙම චෙක් කරනවා. ඒ වගේ ඒවා තමයි තියෙන්නේ මේ. ළමයි මම මේ මෙතෙන්ට එනකම් විතරයි බැලුවේ. ඇන්ටි මෙටබොලයිට්ස් මම පස්සේ කියලා දෙන්න ඕනේ. හරි. හරි. හරිනේ එහෙනම්. මං මේ මොකද්ද ඕන ජීන් ලයිබ්‍රරි කියන්න කියලා දෙන්න. ඔව් ඒක පොඩි එකක් නේ ඒක කරමුනේ. පැයක් විතර ගිහිල්ලා දැන් නේ. පැයයි විනාඩි 7ක් ගිහිල්ලා.